හොඳයි පුතේ අපි අද බලාපොරොත්තු වෙන ඔයගොල්ලොත් එක්ක කතා කරන්න සාකච්ඡා කරන්න ස්වයංක්‍රීය කාලගුණ නිරීක්ෂණ මධ්‍යස්ථානයක් සම්බන්ධයෙන් ජෛව පද්ධති තාක්ෂණ විද්‍යා විෂය ධාරාවේ පළවෙනි එකකයේ 12 වෙනි ශ්‍රේණියේ පළවෙනි එකකයේ යටතේ අවසාන කොටස දරුවනේ එකේ දෙක කොටස කාලගුණ නිරීක්ෂණ මධ්‍යස්ථාන සම්බන්ධයෙන් කතා කරන්න දරුවනේ අපි කතා කරලා අවසන් කළා ඔබත් සමග කාලගුණ නිරීක්ෂණ මධ්‍යස්ථානයක් කියන්නේ මොකක්ද? කාලගුණ නිරීක්ෂණ මධ්‍යස්ථානයක උපකරණ ස්ථාපිත කරන ආකාරය. ඒ වගේම කාලගුණ නිරීක්ෂණ මධ්‍යස්ථානයක ලබා ගන්නා පරාමිතික දත්තයන්, ඒ පරාමිතික දත්තයන් මැනීම සඳහා භාවිතා කරන උපකරණ, ඒවායේ ඒකක සම්බන්ධයෙන් ඔබත් එක්ක කතා කරා. දිනකට දෙවරක් ලබා ගන්නා කාලගුණික පරාමිතීන් සහ දිනකට වරක් පමණක් ලබා ගන්නා කාලගුණික පරාමිතීන් දත්ත ලබා ගන්නා සම්මත වේලාවන් සහ දත්ත සටහන් කරන ආකාරය සම්බන්ධයෙන් අපි පසුගිය පාඩම් වලදී ඔබත් එක්ක සාකච්ඡා කරලා අවසන් කරලා තියෙන්නේ. අපි බලාපොරොත්තු වෙන දුවේ පුතේ අද දවසේ සාම්ප්‍රදායික කාලගුණ නිරීක්ෂණ මධ්‍යස්ථානයක් වෙනුවට මේ වර්තමානයේ විෂය නිර්දේශයට අලුතෙන්ම එකතු වෙච්ච කොටසක් මේක දරුවනේ. ඒ නිසා අනිවාර්යෙන් ඔබ ඉතාමත්ම හොඳින් අධ්‍යයන කටයුතු වල නිරත වෙන්න ඕනේ මේ කොටස සම්බන්ධයෙන්. වැඩිපුර ප්‍රශ්න අහන්න පුළුවන් දරුවනේ ව්‍යුහගත ප්‍රශ්න, බහුවර්ණ සහ රචනා ප්‍රශ්න අනිවාර්යෙන්ම අහන්න පුළුවන් ඒකක කොටසක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්. දුවේ පුතේ අපි බලමු මේ සම්ප්‍රදායික කාලගුණ නිරීක්ෂණ මධ්‍යස්ථානයක් වෙනුවට වර්තමානයේ ස්වයංක්‍රීය කාලගුණ මධ්‍යස්ථානයක් ඔටෝමේටඩ් වෙදර් ස්ටේෂන් එකක් කියන්නේ මොකක්ද කියලා AWS එකක් කියලා අපි කෙටි වචනෙන් කියනවා පුතේ AW එකක් ඔටෝමේටඩ් වෙදර් ස්ටේෂන් එකක්. මේ AW එකක් AWS එකක් භාවිතා වෙන්නේ මොකේද? සම්ප්‍රදායික කාලගුණ නිරීක්ෂණ මධ්‍යස්ථානයක් වෙනුවට අද වර්තමානයේ මේ ස්වයංක්‍රීය කාලගුණ මධ්‍යස්ථානයක් නැත්නම් ඔටෝමේටඩ් වෙදර් ස්ටේෂන් එකක් AWS එකක් භාවිතා වෙනවා දුවේ පුතේ. ඉතින් දුවේ පුතේ මේ ස්වයංක්‍රීය කාලගුණ නිරීක්ෂණ මධ්‍යස්ථානයක් තුල කාලගුණයෙන් බාධා නොවනසේ අපි එකට කියනවා weather proof කියලා. ජලයෙන් බාධා නොවනසේ කියලා අපි කියන්නේ water proof කියලා. කාලගුණයෙන් බාධා නොවනසේ විශේෂත්වය තමයි දරුවනේ ස්වයංක්‍රීය කාලගුණ නිරීක්ෂණ මධ්‍යස්ථානයක් තුල කාලගුණයෙන් බාධා නොවනසේ weather proof ආවරණය කරන ලද weather proof ආවරණය කරන ලද දත්ත එකතුකරණයක් data log එකක් කාලගුණයෙන් බාධා නොවනසේ weather proof දත්ත එකතුකරණයක් data log එකක් මොකද්ද පුතේ? data log එකක් දත්ත එකතුකරණයක් නැත්නම් අපි කියනවා data log එකක්. ඊළඟට පුනරාරෝපණය කළ හැකි බැටරියක් rechargeable battery එකක්. පුනරාරෝපණය කළ හැකි බැටරියක්. ඒ වගේම සංවේදක sensors කියන අංග පවතිනවා. එහෙනම් දුවේ පුතේ ඔබෙන් අහන්න පුළුවන් මොනවද ප්‍රධාන අංග තුන ප්‍රධාන කොටස් තුන ස්වයංක්‍රීය කාලගුණ නිරීක්ෂණ මධ්‍යස්ථානයක automated weather station එකක AWS එකක් ඇතුලේ automated weather station AWS එකක් තුල අන්තර්ගත ප්‍රධාන කොටස් තුන තමයි පුතේ කාලගුණයෙන් බාධා නොවනසේ සකස් කරලා තියෙන දත්ත එකතුකරණයක් data log එකක්. දත්ත එකතුකරණය right ඔබට ලියා ගන්න පුළුවන්. පුනරාරෝපණය කළ හැකි බැටරියක් rechargeable battery එකක්. සංවේදක sensors කියන වගේ සමන්විතයි පුතේ right. ඊළඟට දරුවනේ අපි බලනවා මේ ප්‍රධාන කොටස් තුන. මේ ප්‍රධාන කොටස් තුනේ එක් අංගයන් වල ලක්ෂණ මොනවද කියලා. data log එකේ ලක්ෂණ මොනවද? rechargeable battery එකක් යොදාගෙන තියෙනවා මේකට. ඒ වගේම සංවේදක භාවිතා කරලා තියෙනවා, sensors භාවිතා කරලා තියෙනවා. අපි එකින් එක බලමු පුතේ. කවුද මේ ඒකකයේ තුල නැත්තම් හදවත විදිහට ක්‍රියා කරන්නේ? මොකද්ද මේ automated weather station එකේ නැත්තම් ස්වයංක්‍රීය කාලගුණ මධ්‍යස්ථානයේ හදවත විදිහට කටයුතු කරන කොටස මොකද්ද? මොකද්ද මේ තුල සිද්ධ වෙන්නේ කියන එක අපි කතා කරන්න බලමු. එහෙනම් එක් අංගයන් විශේෂ ලක්ෂණ සඳහා උදාහරණත් එක්ක තියෙනවා. මේ මධ්‍යස්ථානයේ සඳහා විදුලිය සපයන්නේ සූර්ය ශක්තිය හෝ සුළං බලය. මොකද ළඟාවිය නොහැකි ස්ථාන වලටත් සාමාන්‍යයෙන් පහසුවෙන් ළඟාවිය නොහැකි ස්ථාන වලත් බොහොම මේ
මේ මධ්‍යස්ථාන ස්ථාපිත කරනවා දුර තියෙන ප්‍රදේශවල සාමාන්‍යයෙන් ළඟා වෙන්න බැරි ස්ථානවලත් මේවා ස්ථාපිත කරනවා. ඉතින් බොහෝ වෙලාවට විදුලි රැහැන් තිබුණොත් රැහැන් මගින් විදුලිය ලබා ගන්න පුළුවන්. වයර් වලින් විදුලි රැහැන් මගින් විදුලිය ලබා ගන්න අපේ නිවාස වලට අපේ නිවෙස් වලට ගොඩනැගිලි වලට කර්මාන්ත වල රැහැන් මගින් විදුලිය ලබා ගන්නවා. දැන් අපිට රැහැන් මගින් විදුලිය ලබා ගන්න බැරි ස්ථානයක නම් තියෙන වනාන්තරයක් ආශ්‍රිතව මේ කන්දක් ආශ්‍රිතව ඒ වගේ නම් තියෙන්නේ දුෂ්කර ප්‍රදේශයක නම් මේක තියෙන්නේ ස්ථාපිත කරලා තියෙන්නේ අපිට ඒ සඳහා ඇත්තටම සූර්ය පැනලයක් හරි අපිට කියන්න පුළුවන් විශේෂයෙන්ම සූර්ය ශක්තිය එහෙම නැත්නම් ටර්බයින් එකක් මගින් සුළං බලයෙන් සුළං මොලක් කරහා සුළං බලයෙන් විදුලිය ලබා ගන්න පුළුවන්. එහෙම නැතුව මේක අපිට වයර් රෝලින් යන කියන්නේ අපි කියනවා විශේෂයෙන්ම අපිට ගන්න පුළුවන් නම් මේකට විශේෂයෙන්ම වයර් වලින් ගන්න පුළුවන් නම් සාමාන්‍ය පාරක යන විදුලි බලය මගින් ගන්න පුළුවන් නම් අපිට රැහැන් මගින් අපි ඒකට කියන්නේ රැහැන් මගින් විදුලිය ගන්න පුළුවන් අවස්ථාවක් තිබුණොත් එහෙම ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ අවශ්‍ය විදුලි බලය ලබා ගැනීම සඳහා සෝලර් පැනල් එකක් සූර්ය කෝෂයක් භාවිතා කරලා ඒකට අපි දන්නවා කන්වර්ට් කරගන්න පුළුවන් ආකාරයට බැටරියක් අවශ්‍යයි අපිට පුනරාරෝපණය කරගන්න බැටරියක්. මොකද අපි කෙලින්ම මේක DC කරන්ට් එකක් AC කරන්ට් එකක් බවට පත් කරලා කන්වර්ට් කරලා දෙන්න පුළුවන්. උත්පාදනය වෙන විදුලිය උත්පාදනය වෙන විදුලිය අපිට බැටරි එකක් කරහා අවශ්‍ය කටයුතු කර ගැනීම සඳහා ඒ ක්‍රියාවලිය සිදු කරගන්න පුළුවන් සෝලර් පැනල් එකක් භාවිතා කරලා සූර්ය ශක්තිය භාවිතා කරලා අපිට විදුලිය ලබා ගන්න පුළුවන්. ඒ වගේම සුළං බලයෙන් සුළං මූලක් ක්‍රියාත්මක කිරීම මගිනුත් සුළං බලයෙන් අපිට මේ සඳහා විදුලිය ලබා ගැනීමේ හැකියාව තුන. එහෙම නැත්නම් විදුලි රැහැන් ඇද ගන්න පුළුවන් ස්ථානයක නම් තියෙන්නේ රැහැන් මගින් ලබා දෙන විදුලියත් මේ සඳහා උපයෝගී කර ගැනීමට හැකියාවක් තියෙනවා දරුවනි. හොඳයි දරුවනේ මේ මධ්‍යස්ථානයේ සඳහා විදුලි බලය සපයන්නේ සූර්ය ශක්තිය සුළං බලයෙන් සමහර අවස්ථාවල ඔබට ලියන්න පුළුවන් පිළිතුරු වලදී රැහැන් මගිනුත් විදුලිය ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍ය අපි ගෙවල් වලට විදුලිය ලබා ගන්න විදුලි රැහැන් මගින්. සූර්යාලෝකයේ අඩු කාලවලදී සුළං බලය ප්‍රයෝජනට ගන්න අතර දැන් හැම එකාකාරව සූර්යාලෝකයේ පතිත වෙන්නේ වර්ෂා කාල තියෙන වර්ෂා කාලවලදී මේ මගින් විදුලිය ලබා ගන්න අපහසුයි. මොකද ඉතාමත් හොඳින් දීප්තිමත් සූර්යාලෝකයේ වැටුණොත් තමයි සෝලර් පැනල් එකකින් ඒක එනර්ජි එක මගින් කරන්ට් එක උත්පාදනය වෙන්නේ විදුලිය උත්පාදනය වෙන්නේ. ඉතින් විදුලි ඒ එකාකාරව ආලෝකය නොලැබෙන කාල තියෙනවා අපි දන්නවා. සූර්යාලෝකයේ අපිට අඩු කාලවලදී සුළං බලය ප්‍රයෝජනට ගන්න පුළුවන් දරුවනේ. එහෙම නැත්නම් සමහර අවස්ථාවල මේ රැහැන් තියෙන ප්‍රදේශවල වගේ නම් නැත්නම් රැහැන් ඇදලා ගන්න පුළුවන් නම් රැහැන් මගින් විදුලි බලය ලබා ගැනීමට හැකියාව තියෙනවා. නම් ඒ අපි කතා කරේ දුවේ පුතේ කොහොමද මේ ඔටෝමේටඩ් වෙදර් ස්ටේෂන් එකකට නැත්නම් ස්වයංක්‍රීය කාලගුණ මධ්‍යස්ථානයකට විදුලිය ලබා ගන්නේ කටයුතු සිදු කිරීම සඳහා කියලා. හොඳයි පුතේ අපි ඉදිරියට යමු. සූර්ය කෝෂ හා සුළං ටර්බයින් හරහා පුනරාරෝපණය කළ හැකි බැටරි වලට සම්බන්ධ කරලා තියෙනවා පුතේ. අනිවාර්යයෙන්ම සූර්ය කෝෂ හා සුළං ටර්බයින් මගින් නම් අපි විදුලිය ලබා ගන්නේ. අපිට මේක පුනරාරෝපණය කරන්න පුළුවන් රීචාර්ජබල් බැටරි එකකට සම්බන්ධ කරලා තියෙනවා. ඒකෙන් පුතේ අපිට මේ අපි කරන්ට් එක නේද ඩිරෙක්ට් කරන්ට් එක අපිට අවශ්‍ය කරන ඇල්ටර්නේටිව් කරන්ට් එක බවට ඒක හරව ගන්න පුළුවන් පුතේ කන්වර්ටර් හරහා ඒ දේ කරගන්න පුළුවන්. එහෙනම් මේ තුල රීචාර්ජබල් බැටරි එකක් අවශ්‍යයි පුතේ මේ සඳහා අපිට විදුලිය උත්පාදනය කරගන්න. එහෙනම් සූර්ය කෝෂ හා සුළං ටර්බයින් හරහා පුනරාරෝපණය කරන්න පුළුවන් රීචාර්ජ් කරන්න පුළුවන් රීචාර්ජබල් බැටරි වලටයි දුවේ පුතේ සම්බන්ධව තියෙන්නේ. රයිට්. ඒ ටික විශේෂයෙන්ම කියන්න ඕනේ. ඔන්න පුතේ ඊළඟ කොටස තමයි පුතේ ප්‍රධානතම කොටසක් ගැන අපි කතා කරනවා. දත්ත එකතුකරණය ඩේටා ලොග. මේක තමයි රයිට් කාලගුණ නිරීක්ෂණ මධ්‍යස්ථානයේ හදවත. රයිට් කාලගුණ නිරීක්ෂණ මධ්‍යස්ථානයේ හදවත විදියට සලකන්නේ පුතේ දත්ත එකතුකරණය. මේ ඩේටා ලොග එක ඔබට සඳහන් කරගන්න පුළුවන්. මේ ඩේටා ලොග එක තමයි දුවේ පුතේ දත්ත එකතුකරණය තමයි මේ ස්වයංක්‍රීය කාලගුණ මධ්‍යස්ථානයක නැත්නම් ඔටෝමේටඩ් වෙදර් ස්ටේෂන් එකක රයිට් මධ්‍යස්ථානයේ සෙන්ටර් එකේ තියෙන හાર્ට් එක විදියට හඳුන්වන්නේ ඩේටා ලොග එක. ඔබ මතක තියාගන්න. රයිට්. ඔව් දුවේ පුතේ මේ ඩේටා ලොග එක මගින් සිදු කරන කාර්යයක් බැලුවොත් දුවේ පුතේ ඩේටා ලොග එක මගින් නැත්නම් දත්ත එකතුකරණය මගින් සංවේදක සෙන්සස් වල සංවේදක වල විශේෂයෙන්ම උෂ්ණත්ව සංවේදක ආලෝක සංවේදක ඒ වගේම වර්ෂාවට මේ සංවේදය සඳහා සංවේදක වායුගෝලීය පීඩනයට අදාළව ඒ වගේම අපිට කියන්න පුළුවන් මේකෙදී සුළඟට සම්බන්ධ
සෙන්සස් තියෙනවා වින් සෙන්සස් සුළඟේ වේගය සුළඟේ දිශාව සාපේක්ෂ ආර්ද්‍රතාවයට අදාළව රයිට් උෂ්ණත්වයට අදාළ ඉතින් මෙන්න මේ සෙන්සස් වලින් රයිට් ඩේටා ලොග එක මගින් කරන්න දරුවනේ සංවේදකවල තොරතුරු එකතු කරගන්නවා සංවේදක වලින් ලබා දෙන තොරතුරු එකතු කරගන්නවා ඩේටා ලොග එක මගින් ඒ වගේම මේ එකතු කරගත්ත දත්ත ගබඩා කිරීමට අවශ්‍ය අවස්ථාවලදී රයිට් දත්ත ගබඩා කිරීමට වගේම උවමනා අවස්ථාවන් වලදී මෙන්න මේ දත්ත විවිධ මාධ්‍ය ඔස්සේ ලබා දීම සිදු කරනවා ප්‍රොසෙස් කරලා මේ දත්ත විවිධ මාධ්‍ය ඔස්සේ ලබා දීම සිදු කරනවා එහෙනම් ආයසරයක් බැලුවොත් දුවේ පුතේ ඩේටා ලොග මගින් සංවේදක වලින් නැත්නම් සෙන්සස් වලින් සංවේදක වල තොරතුරු එකතු කරගන්නවා විවිධ දේශගුණික සාධක වලට අදාළ එක් එක් දේශගුණික සාධක වලට අදාළ දත්ත තොරතුරු සෙන්සස් මගින් සංවේදක වල ඒ සංවේදක වලින් ලබා දෙන තොරතුරු ඩේටා ලොග එක මගින් දත්ත එකතු කරණය මගින් ග්‍රහණය කරගෙන දරුවනේ අවශ්‍ය අවස්ථාවල විවිධ මාධ්‍ය හරහා ඒ දත්ත රිලීස් කරන්න නිදහස් කිරින්න අවස්ථාව තියෙනවා අවශ්‍ය අවස්ථාවලදී දත්ත විවිධ මාධ්‍ය ඔස්සේ ලබා දීම මොනවද මේ විවිධ මාධ්‍ය GMS GSM ඒ වගේම Wi-Fi USD GPRS right GSM මගින් Wi-Fi USD GPRS මෙන්න මේ විවිධ මාධ්‍ය ඔස්සේ දරුවනේ නවීන තාක්ෂණය භාවිතා කළා right මේ ග්‍රහණය කරගත් එකතු කරගත්ත දත්ත අවශ්‍ය අවස්ථාවලදී නිදහස් කරන්න පුළුවන් මේ විවිධ මාධ්‍ය වලට ඩේටා ලොග එකට ඒකයි ඩේටා ලොග එක හදවත කියලා කිව්වේ ස්වයංක්‍රීය කාලගුණ නිරීක්ෂණ මධ්‍යස්ථානයක හાર્ට් එක කිව්වේ ඩේටා ලොග එක හાર્ට් එක කිව්වේ එකයි මේ ලබා ගන්නා සංවේදක මගින් ලබා ගන්නා තොරතුරු සංවේදක මගින් ඒ තොරතුරු ග්‍රහණය කරගෙන සංවේදකවල තොරතුරු ග්‍රහණය කරගෙන එකතු කරගෙන කලෙක්ට් කරගෙන එකතු කරගෙන ඒ එකතු කරගත්ත දත්ත ගබඩා කරලා තියාගන්න වගේම අවශ්‍ය අවස්ථාවලදී මේ දත්ත විවිධ මාධ්‍ය ඔස්සේ ලබා දෙන්න මොනවද මේ භාවිතා කරන මාධ්‍ය නවීන තාක්ෂණික මාධ්‍ය GSM Wi-Fi USD ඒ වගේම GPRS සරහා මේ ක්‍රියාවලිය සිදු කරන්න පුළුවන් මම හිතන්නේ පැහැදිලි ඒ වගේම ස්වයංක්‍රීය කාලගුණ මධ්‍යස්ථානයක සියලුම කාලගුණ උපකරණ දරුවනේ සියලුම කාලගුණ උපකරණ කුඹ ගසකට නැත්තම් මැස්ටයකට කුළුණකට තමයි සවි කරලා තියෙන්නේ. ඒකත් මතක තියාගන්න. ස්වයංක්‍රීය කාලගුණ නිරීක්ෂණ මධ්‍යස්ථානයක තියෙන සියලුම කාලගුණික උපකරණ කුඹ ගහකට මැස්ටයකට කුඹ ගහකට නැත්තම් ස්වයංක්‍රීය කාලගුණ නිරීක්ෂණ මධ්‍යස්ථානයක සියලුම කාලගුණ උපකරණ දුවේ පුතේ කුඹ ගස නැත්තම් කුළුණකට තමයි සවි කරලා තියෙන්නේ. මේ කුළුණේ උස විවිධ අවශ්‍යතා මත මීටර 2ක් මීටර 3ක් මීටර 10ක් සහ මීටර 30ක් කියන උස වලින් සවි කරලා තියෙනවා. ඒ කාලගුණික තොරතුරු ලබා ගන්න ඕන කරන අවශ්‍යතාවයන්ට අනුව මේ කුඹ ගසේ උස තීරණය කරලා තියෙනවා දුවේ පුතේ. එහෙනම් බලන්න කුඹ ගසේ උස බලන්න මීටර 2ක් උසින් මීටර 3ක් උසින් මීටර 10ක් උසින් ඒ වගේම මීටර 30ක් උසින් ස්ථාපිත කරලා තියෙනවා. ඒ විවිධ අවශ්‍යතා අනුව තමයි කුඹ ගස ඒ ආකාරයට මීටර 2ක් මීටර 3ක් මීටර 2ක් මීටර 3ක් මීටර 10ක් ඒ වගේම මීටර 30ක් කියන විවිධ උස මට්ටම් වලට අනුව අවශ්‍යතාවය අනුව මේ කුඹ ගස ස්ථාපිත කිරීම සිදු කරනු ලබනවා දුවේ පුතේ. හොඳයි දුවේ පුතේ අපි බලමු. ඉතිරි ටිකත් ඒ ආකාරයටම ඔබත් එක්ක සාකච්ඡා කරන්න. උදාහරණයක් විදිහට මේ කුඹ ගස ස්ථාපිත කරන ආකාරයේ ඒ එක් එක් උසවල් වලින් ස්ථාපිත කරන්නේයි මීටර 2ක් උසින් ස්ථාපිත කරන්නේ මොන අවශ්‍යතාවයන් සඳහාද? මීටර 3ක් උසින් ස්ථාපිත කරන්නේ කුමන අවශ්‍යතා සඳහාද? මීටර 10ක් උසින් ඒ වගේම මීටර 30ක් උසින් මේ කුඹ ගස ස්ථාපිත කිරීමේ අරමුණු මොනවද කියන එක අපි ඔබත් එක්ක දැන් සාකච්ඡා කරන්න යනවා. ඔව් දුවේ පුතේ බලන්න පුළුවන් ඔබට ලියා ගන්න පුළුවන් සටහන් කර ගන්න පුළුවන්. මිනිසාට බලපෑම් ඇති කරන කාලගුණික දත්ත අන්න බලන්න. එදිනෙදා ජීවිතේ කටයුතු කරනකොට මිනිසාට බලපෑම් ඇති කරන කාලගුණික දත්ත තියෙනවා. මෙන්න මේ මිනිසාට බලපෑම් ඇති කරන කාලගුණික දත්ත අනාවරණය කර ගැනීම සඳහා දුවේ පුතේ
මිනිසාට බලපෑම් ඇති කරන කාලගුණික දත්ත ලබා ගැනීම සඳහා තමයි දුවේ පුතේ කුඹගස මීටර නේද? කුඹගස මීටර 2ක් උසින් අපි ස්ථාපිත කරන්නේ. මෙන්න බලන්න. කුඹගස මීටර 2ක් පොළොව මට්ටමේ ඉඳන් 2m උසකින් කුඹගස ස්ථාපිත කරන්නේ මිනිසාට බලපෑම් ඇති කරන කාලගුණික දත්ත ලබා ගැනීමට. මිනිසාට බලපෑම් ඇති කරන කාලගුණික දත්ත ලබා ගැනීමට බහුවර්ණ ප්‍රශ්නයක 6 දරුවනේ මිනිසාට බලපෑම් ඇති කරන කාලගුණික දත්ත ලබා ගැනීම සඳහා කුඹගස කුමන උසකින් ස්ථාපිත කළ යුතුද කියලා මම පැහැදිලිවම මීටර 2ක් උසින් අපි මෙන්න බලන්න මම රවුම් කරන්නම් මේක මීටර 2ක් උසින් දුවේ පුතේ කුඹගස ස්ථාපිත කරන්නේ මිනිසාට බලපෑම් ඇති කරන කාලගුණික දත්ත ලබා ගැනීම සඳහා තමයි මීටර 2ක් උසින් ස්ථාපිත කරන්නේ. ඊට පස්සේ ඊට වඩා වැඩි තව මීටරයක් වැඩි වෙනවා. 3m උසින් බලන්නකෝ. එහෙනම් 3m උසකින් මේ කුඹගස නැත්තම් කුළුණ කාලගුණ නිරීක්ෂණ මධ්‍යස්ථානයක සියලුම කාලගුණික උපකරණ සවි කරලා තියෙන මේ කුඹගසකට. එහෙනම් කුඹගසේ උස විවිධ අවශ්‍යතා අනුව වෙනස් වෙනවා කියලා අපි කතා කරා. එහෙනම් දුවේ පුතේ භෝගවලට හානි කරන කාලගුණික දත්ත ලබා ගැනීමට තමයි මීටර 3ක් උසින් කුඹගස ස්ථාපිත කරන්නේ. භෝග වගා කටයුතු කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය වෙන විශේෂයෙන්ම භෝග වගා කටයුතු සඳහා හානිදායක වන හානිකර කාලගුණික තොරතුරු නැත්තම් දත්ත අනාවරණය කර ගැනීම සඳහා දුවේ පුතේ මේ කුඹගස ස්ථාපිත කරන්නේ භෝගවලට හානි කරන කාලගුණික දත්ත ලබා ගැනීම සඳහා ලබා ගැනීමට මීටර 3ක් උසින් තමයි කුඹගස ස්ථාපිත කරන්න ඕනේ පිහිටවන්න ඕනේ. ඔව් ඒ වගේම දුවේ පුතේ අපි කතා කරනවා ගස් ගොඩනැගිලි ආදී බාධක වලින් තොරව right ගස් ගොඩනැගිලි ආදී බාධක වලින් තොරව බලන්න ගස් ගොඩනැගිලි ආදී ගස් ගොඩනැගිලි වගේ බාධක ගැන අපි කතා කරලා තිනවා පුතේ. මෙන්න මේ ගස් ගොඩනැගිලි ආදී බාධක වලින් තොරව දත්ත ලබා ගැනීමට අවශ්‍ය වූට තමයි දුවේ පුතේ මීටර 10ක් උසින් කුඹගස පිහිටවන්නේ. මීටර 10ක් උසින් කුඹගස පිහිටවීමට අවශ්‍ය වෙන්නේ දුවේ පුතේ අපිට ගස් ගොඩනැගිලි වගේ බාධක වලින් තොරව, ඒ කියන්නේ බාධක මග හැරලා බාධක නැතිව බාධක වලින් තොරව අපිට ගස් ගොඩනැගිලි වගේ බාධක වලින් තොරව දුවේ පුතේ දත්ත ලබා ගැනීමට උවමනා වුණාම අපි මීටර 10ක් උසින් මේ කුඹගස පිහිටීම සිද්ධ කරනවා. ඔබට ලියා ගන්න පුළුවන්. ඒ වගේම පුතේ අපි දරුවනේ කුඹගස මීටර 30ක් මීටර 30ක් උසින් අපි කුඹගස ස්ථාපිත කරන්නේ දරුවනේ. මීටර 30ක් උසින් කුඹගස ස්ථාපිත කරනවා අපි බලන්න මෙන්න විශාල පරාසයක විහිදුණු විශාල පරාසයක් තුල විහිදුණු කාලගුණික දත්ත ලබා ගැනීමට අවශ්‍ය විට තමයි දුවේ පුතේ අපි මීටර 30ක් උසින් කුළුණ නැත්තම් මේ කාලගුණික උපකරණ ඇතුළත් කුඹගස ස්ථාපිත කරන්නේ. ස්වයංක්‍රීය කාලගුණ නිරීක්ෂණ මධ්‍යස්ථානයක මීටර 30ක් උසින් කුළුණ නැත්තම් මේ කුඹගස ස්ථාපිත කරන්නේ දරුවනේ විශාල පරාසයක කාලගුණික දත්ත ලබා ගැනීම සඳහා. right මම හිතන්නේ පැහැදිලි. එහෙනම් අපි මීටර 2ක් උසින් මීටර 3ක් උසින් මීටර 10ක් උසින් සහ මීටර 30ක් උසින් ඇයි මොන අවශ්‍යතාවයන් සඳහාද මේ කාලගුණික උපකරණ ඇතුළත් කුඹගස ස්ථාපිත කරන්න කියන ආකාරය පිළිබඳ ඔබත් එක්ක සාකච්ඡා කළා. right හොඳයි. හොඳයි දුවේ පුතේ. ඊට පස්සේ මේ මධ්‍යස්ථානවල කාලගුණික දත්ත ලබා ගැනීම සඳහා සංවේදක සහිත පහත සඳහන් උපකරණ භාවිතා කරනවා. එහෙනම් ඔබට මතක ඇති අපි කතා කරා ස්වයංක්‍රීය කාලගුණික නිරීක්ෂණ මධ්‍යස්ථානයක් තුල අඩංගු ප්‍රධානතම ව්‍යුහ ආකාර තුනක් ප්‍රධානම ස්වයංක්‍රීය කාලගුණ නිරීක්ෂණ මධ්‍යස්ථානයක් තුල අන්තර්ගත අඩංගු ප්‍රධානම උපකරණ තුනක් ගැන අපි කතා කරා දරුවනේ. ප්‍රධානම ආකාර තුනක් ගැන කතා කරා. ප්‍රධාන උපකරණ ආකාර තුනක් මධ්‍යස්ථානය තුල භාවිතා වන ප්‍රධානතම අංග තුන විදිහට අපි කතා කරේ දුවේ පුතේ
data log එක දත්ත එකතු කරන්නේ. එයා තමයි හදවත විදිහට ක්‍රියාත්මක කරන්නේ කාලගුණ නිරීක්ෂණ මධ්‍යස්ථානයක සංවේදක වලින් තොරතුරු ලබා ගැනීම වගේම අවශ්‍ය තොරතුරු ගබඩා කරලා තියලා අවශ්‍ය විටක විවිධ මාධ්‍ය ඔස්සේ තොරතුරු නිදහස් කිරීම ලබා දීම සිදු කරන්නේ data log එක මගින්. ඊට අමතරව දුවේ පුතේ අපි කිව්වා පුනරාරෝපණය කරන්න පුළුවන් බැටරියක් තියෙනවා, රීචාර්ජබල් බැටරියක් තියෙනවා. ඉතින් මේ බැටරියට සම්බන්ධ කරලා අපි දරුවනේ සෝලර් පැනල් එකකින් නැත්නම් අපි දන්නවා සුළං ටර්බයින් එකකින් අවශ්‍ය විදුලිය උපදවා ගැනීම සඳහා සුළං පෙත්තක් මගින් අවශ්‍ය විදුලිය ලබා ගැනීම සඳහා පුනරාරෝපණය කරන්න පුළුවන් රීචාර්ජබල් බැටරි එකක් තියෙනවා පුතේ. ඒ වගේම සංවේදක උපකරණ තියෙනවා. අනිත් එක තමයි සංවේදක උපකරණ. අවශ්‍ය කාලගුණික පාරාමිතයන්ගේ පාරාමිත දත්තයන් සම්බන්ධ සංවේදන ලබා ගැනීමට සඳහා අඩු වැඩිවීම ඒ සංවේදන ග්‍රහණය කර ගැනීම ලබා ගැනීම සඳහා තමයි දුවේ පුතේ සංවේදක උපකරණ තියෙන්නේ. ඉතින් දැන් අපි ඔබ හමුවේ ගේන්නේ මෙන්න මේ කාලගුණ විශේෂයෙන්ම ස්වයංක්‍රීය කාලගුණ නිරීක්ෂණ මධ්‍යස්ථානවල මේ කාලගුණික දත්ත ලබා ගැනීම සඳහා සංවේදක නැත්නම් සෙන්සස් සහිත පහත සඳහන් උපකරණ භාවිතා වෙනවා. සෙන්සස් සහිත උෂ්ණත්වමාන භාවිතා වෙනවා දරුවනේ. ඒ වගේම සුළං දිසා දර්ශකයේ භාවිතා වෙනවා. සංවේදක සහිත උපකරණ මේවා. ඒවා සුළඟ සම්බන්ධ සංවේදක හඳුනා ගැනීම සඳහා භාවිතා කරන සුළං දිසා දර්ශකය, සුළඟේ දිශාව, සුළඟේ වේගය සම්බන්ධ තොරතුරු ලබා ගැනීම, සංවේදන සහිත සංවේදක සහිත සුළං දිසා අනිලමානයේ සුළඟේ වේගය සම්බන්ධයෙන් සාපේක්ෂ ආර්ද්‍රතාවයට සම්බන්ධ සංවේදක සහිත ආර්ද්‍රතාමානයේ, වායු පීඩනමානයේ, වලාකුළු වල උස මැනීම සඳහා සෙයිලෝමීටර එක, වලාකුළු වල උස මැනීම සඳහා මේ බලන්න සෙයිලෝමීටර එක තියෙනවා. ඒ වගේම වර්ෂාමානයේ ටිෆින් බකට් එක සහිත ස්වයංක්‍රීය වර්ෂාමානයේ, වර්ෂණ ආකාර මනින උපකරණ, සූර්ය විකිරණතාවය මනින උපකරණ, රයිට්? කවුද මේ ෆිරානෝමීටර එක ෆිරානෝමීටර් සූර්ය විකිරණතාව මයින උපකරණ. එහෙනම් උපකරණ ටික දුවේ පුතේ ඔබට අනිවාර්යෙන් මතක තියාගන්න ඉන්නවා. මේ තියෙන්නේ ස්වයංක්‍රීය කාලගුණ නිරීක්ෂණ මධ්‍යස්ථානයක ඔටෝමේටඩ් වෙදර් ස්ටේෂන් එකක කාලගුණ දත්ත ලබා ගැනීම සඳහා භාවිතා කරන විශේෂයෙන් මේ උපකරණ වල වෙනස තමයි මේ උපකරණ සංවේදක සහිතයි. සෙන්සස් සවි කරලා තියෙන මේ උපකරණ වලට සංවේදක සහිත පහත සඳහන් උපකරණ භාවිතා කරන. ඔබෙන් විභාගයේදී අහන්න පුළුවන් කාලගුණ ස්වයංක්‍රීය කාලගුණ නිරීක්ෂණ මධ්‍යස්ථානයක භාවිතා කරන සංවේදක සහිත උපකරණ සඳහන් කරන්න කියලා. එහෙනම් පුතේ උෂ්ණත්වමානය, සුළං දිසා දර්ශකය, අනිලමානය, සුළඟේ වේගයමයි ඉන්නේ, සුළං දිසා දර්ශකය අදාළ වෙන්නේ සුළඟේ දිශාව, උෂ්ණත්වය, උපරිම හා අවම උෂ්ණත්වය මැනීම සඳහා උෂ්ණත්වමානය, ආර්ද්‍රතාවයේ සම්බන්ධ සංවේදන ලබා ගැනීම සඳහා ආර්ද්‍රතාමානය, වායු පීඩනය සම්බන්ධ සංවේදන සඳහා සංවේදක සහිත වායු පීඩනමානය, වලාකුළු වල උස මැනීම සඳහා සංවේදක සහිත සෙයිලෝමීටර එක, ඒ වගේම වර්ෂාමාන වර්ෂණ ආකාර මනින උපකරණ, ටිෆින් බකට් එක සහිත ඕක දන්නවා මේ ස්වයංක්‍රීය වර්ෂාමානය, ඒ වගේම සූර්ය විකිරණතාවය මනින උපකරණ තියෙනවා සංවේදක සවි කරලා තියෙන සංවේදක සහිත ෆිරානෝමීටර එක කියලා අපිට ගන්න පුළුවන්. මේ ටික අනිවාර්යයෙන්ම මතක තියාගත යුතුයි දරුවනේ. ඔබට ලියා ගන්න පුළුවන් ඒ ටික. හොඳයි පුතේ. ඒ වගේම ඊළඟට අපි කතා කරන්න යන්නේ මේ සම්ප්‍රදායික කාලගුණ නිරීක්ෂණ මධ්‍යස්ථාන වෙනුවට ස්වයංක්‍රීය කාලගුණ මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමේ වාසි මොනවද කියලා පුතේ අපි කතා කරන්න යන්නේ. ඉතින් අපි අතීතයේ සිට එදා සිට භාවිතා කරපු මේ කාලගුණ සම්ප්‍රදායික කාලගුණ නිරීක්ෂණ මධ්‍යස්ථාන වෙනුවට දැන් නවීන තාක්ෂණයේ භාවිතා කරලා අපිට මධ්‍යස්ථානට යන්න ඕනේ නැතුව ඇප් එක හරහා අදාළ ප්‍රදේශයේ කාලගුණික තත්ත්වයන්, දේශගුණික තත්ත්වයන් පිළිබඳ තොරතුරු ලබා ගැනීමේ හැකියාව තියෙන දරුවනේ ගෙදර ඉඳන් අපිට ඇප් එක හරහා අපේ ස්මාර්ට් ෆෝන් එකෙන් ජංගම දුරකථනයේ මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගත්තා නම් අපිට ඒ ඇප් එක හරහා අපිට මේ අදාළ කාලගුණ නිරීක්ෂණ ස්වයංක්‍රීය කාලගුණ නිරීක්ෂණ මධ්‍යස්ථානයේ නැත්නම් ඔටෝමේටඩ් වෙදර් ස්ටේෂන් එක ලබා ඒ තුල එකතු කරගන්නා දත්ත අපිට ලබා ගන්න පුළුවන්. ලබාගෙන අපිට අවශ්‍ය තොරතුරු ලබා ගන්න ස්වයංක්‍රීයව නිවසේ සිටම අපිට කරන්න පුළුවන් මධ්‍යස්ථානයට යන්න අවශ්‍ය නැහැ. එහෙනම් පුතේ මෙම කොටසින් අපි බලාපොරොත්තු වෙන්නේ ඔයගොල්ලොත් එක්ක කතා කරන්න මේ සම්ප්‍රදායික කාලගුණ නිරීක්ෂණ මධ්‍යස්ථානයකට වඩා මොනවද මේ ස්වයංක්‍රීය කාලගුණ මධ්‍යස්ථානයක භාවිතයේ වාසි පවත්වාගෙන යාමේ වාසි මොනවද කියන එක සම්බන්ධ වෙනුයි දුවේ පුතේ කතා කරන්න යන්නේ. උදාහරණ
සියලුම කාලගුණික දත්ත අපිට අවශ්‍ය වෙලාවට නිවසේ නැත්තම් කාර්යාලයේ ඉඳලම ඇප් එක හරහා ලබා ගන්න පුළුවන්. අපි අර කියපු මාධ්‍ය හරහා ලබා ගැනීමේ හැකියාව තියෙනවා අපිට. තාක්ෂණය. නිතිපතා සිදු කළ යුතු නඩත්තු කිරීම ස්වයංක්‍රීයව සිදු වෙනවා. අර අපි සාමාන්‍යයෙන් දුවේ පුතේ සම්ප්‍රදායික කාලගුණ නිරීක්ෂණ මධ්‍යස්ථානයකට නම් අපි කාලගුණ නිරීක්ෂණ මධ්‍යස්ථානයට ගිහිල්ලා අර සරල වර්ෂාමානයේ ඇතුලේ කොළරොඩු තියෙනවා නම් කොළරොඩු ඉවත් කරලා දාලා අර අභ්‍යන්තර සිලින්ඩරේ ඇතුළට කාන්දු වීම ජලයේ කාන්දු වීම තියෙනවා නම් ඒවා බලලා හරි ගස්සලා සකස් කරන්න ඕනේ. වතුර පිරලා තියෙනවා නම් වතුර අයින් කරලා ඒ පාට අග ගත්තට පස්සේ වතුර අයින් කරලා ඒ නඩත්තු කිරීම කටයුතු එදිනෙදා සිදු කරන්න ඕන කටයුතු අනිවාර්යයෙන්ම සිදු කරන්න ඕනේ. ඉතින් මේ ස්වයංක්‍රීය කාලගුණ මධ්‍යස්ථානයක ඔටෝමේටඩ් වෙදර් ස්ටේෂන් එක තියෙන වාසිය ඇඩ්වාන්ටේජ් එක තමයි දුවේ පුතේ අපිට යන්න අවශ්‍ය නැහැ. විශේෂයෙන්ම වර්ෂාමානය මේ මධ්‍යස්ථානය තුළ සවි කරලා තියෙන ස්වයංක්‍රීය වර්ෂාමානයේ ඒ ජල බඳුන් ටිෆින් බකට් එකේ ඒ ජල සිදුරක් තියෙනවා ජල වහන ඒ හරහා ස්වයංක්‍රීයවම ජලය ඉවත් වෙලා බඳුන හිස්වීම සිද්ධ වෙනවා. ඒක අපි කරන්න අවශ්‍ය නැහැ. එතෙන්ට යන්න උවමනාවක් නැහැ දරුවනේ. ඒ කියන්නේ එහෙනම් දිනපතා කරන්න තියෙන නඩත්තු කිරීම මේ ස්වයංක්‍රීය කාලගුණ නිරීක්ෂණ මධ්‍යස්ථානයක් තුළ ස්වයංක්‍රීයව සිදු වෙනවා දුවේ පුතේ. ඒ කියන්නේ වර්ෂාමානයේ හිස්වීම වර්ෂාමානයේ ජලය එකතු වුණොත් ඒ පාඨාංක ලබා ගත්තගෙන් පස්සේ අදාළ දත්ත සංවේදක මගින් ඒක අඳුරගෙන මේ වර්ෂාමානයේ ස්වයංක්‍රීයව හිස්වීම සිද්ධ වෙනවා. මම හිතන්නේ ඔබට ඉතාමත්ම පැහැදිලි. හොඳයි දුවේ පුතේ. right ඊට පස්සේ ඊළඟ කරුණ තමයි මේ කාලගුණික දත්තවල උපරිම හා අවම අගයන් අපිට මේ ස්වයංක්‍රීය කාලගුණ මධ්‍යස්ථාන තුලින් ලබා ගන්න පුළුවන්. අපට අවශ්‍ය කාලගුණික දත්තවල පරාමිතීන්ගේ අපිට උපරිම සහ අවම අගයන් ඒ ප්‍රදේශවලට අදාළව අපිට ඒ දත්තවල උපරිම සහ අවම අගයන් වගේම දරුවනේ ඒගොල්ලොන්ගේ මාසික වාර්ෂික දත්ත අවශ්‍ය විට දිනපතා ලබා ගන්න දත්ත මාසිකව මාසිකයට අදාළ දත්ත ඒ වගේම වාර්ෂික දත්ත අපිට අවශ්‍ය විට ස්වයංක්‍රීයව ලබා දෙනවා. ප්‍රස්ථාර ඇඳ ගණන් හදා දැන් මාසයක් නම් මාසේ දින ගණන බලලා ඒ සම්පූර්ණ මේක 2 3 4 30 දක්වා තියෙන දින ගණනට ඒ ලැබිච්ච උෂ්ණත්වයේ එකතුව බලලා ඒක දින ගණනින් බෙදලා ඒකේ ඇවරේජ් අරගෙන අපිට ඒව කරන්න අවශ්‍ය නැහැ. ස්වයංක්‍රීයව අපිට අවශ්‍ය එක දිනයකද නැත්නම් සති මාසයකද වර්ෂයකද අවශ්‍ය අපිට අවශ්‍ය දත්ත ස්වයංක්‍රීයව ලබා ගන්න පුළුවන් පහසුකම පුතේ මේ ස්වයංක්‍රීය කාලගුණ නිරීක්ෂණ මධ්‍යස්ථානයක් තුළ තියෙනවා. හරි. ඒවා ස්වයංක්‍රීයව ලබා දෙනවා. ඊළඟ පුතේ දිනක් තුල කාලගුණික දත්ත වෙනස් වීම ස්වයංක්‍රීයව ලබා දෙනවා. උදාහරණයක් විදිහට සුළඟේ වේගය වෙනස් වීම හා දිශාව වගේ තොරතුරු ස්වයංක්‍රීයව ලබා දෙනවා. දිනක් තුල කාලගුණික දත්ත වෙනස් වීම එක දවසක් තුල කාලගුණික දත්ත වෙනස් වීම දරුවනේ ස්වයංක්‍රීයව ලබා දෙනවා. උදාහරණයක් විදිහට මේ සුළඟේ වේගය වෙනස් වීම සහ දිශාව සම්බන්ධයෙන් අවශ්‍ය තොරතුරු අපිට ස්වයංක්‍රීයව ලබා ගන්න පුළුවන්. ඉතින් පුතේ වගේම මේ දත්ත ස්වයංක්‍රීයව එකතු කිරීම හා ඇගීම සිදු කරනවා. අපි දැක්වා සංවේදක මගින් ලබා අපි සංවේදක සහිත කාලගුණික උපකරණ තමයි අර කුඹ ගහකට සවි කරලා තියෙන්නේ කුළුණකට සවි කරලා තියෙන්නේ. ඒ සෙන්සස් මගින් සංවේදක මගින් තොරතුරු ග්‍රහණය කරගත්තට පස්සේ ඒ තොරතුරු කවුද ලබා ගන්නේ? ඩේටා ලොගර් මගින් සංවේදක මගින් ලබා දෙන තොරතුරු ලබාගෙන ඒ තොරතුරු ගබඩා කරලා ප්‍රොසෙස් කරලා අවශ්‍ය සියලුම ප්‍රොසෙසින් කටයුතු සැකසීමේ කටයුතු සකසන කටයුතු සිදු කරලා අවශ්‍ය අවස්ථාවල ඒවා විවිධ මාධ්‍ය ඔස්සේ නිදහස් කිරීම බෙදා හැරීම සිද්ධ වෙනවා. ඒවා අපිට ඇප් එකක් කරා ගෙදරින් ඉඳන්ම බලා ගන්න පුළුවන්, කාර්යාලයෙන් ඉඳන් බලා ගන්න පුළුවන්. මධ්‍යස්ථානයට යන්න ඕනේ දරුවනේ. ඒක තමයි මේ ස්වයංක්‍රීය කාලගුණ නිරීක්ෂණ මධ්‍යස්ථානයක තියෙන වැදගත්ම වාසිදායක තත්ත්වය. එහෙනම් දිනක් තුල කාලගුණික දත්ත වෙනස් වීම ස්වයංක්‍රීයව ලබා දෙනවා. ඒ වගේම උදාහරණයකද සුළඟේ වේගයේ වෙනස් වීම දිශාව. මේ දත්ත ස්වයංක්‍රීයව එකතු කිරීම හා ඇගීම සිදු කරනවා. දත්ත ස්වයංක්‍රීයව එකතු කිරීම හා ඇගීම සිදු කරනවා. ඒකත් මතක තියාගන්න දුවේ පුතේ. ඒ වගේම තමයි ඕනෑම දුරක සිට කාලගුණික මධ්‍යස්ථානයේ තොරතුරු අන්තර්ජාලය හරහා ලබා ගන්න පුළුවන්. කොතරම් දුරක තිබ්බත් මධ්‍යස්ථානයේ රයිට් ලංකාවේ කෙළවරක වෙනම තිබ්බත් ඔබ එක තැනක හිටියත් කොච්චර දුරකින් පිහිටලා තිබ්බත් අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. ඊ타මත්ම ඉක්මනින් කෙටි කාලයක් තුල
අන්තර්ජාලය හරහා මේ තොරතුරු ලබා ගැනීමේ හැකියාව තියෙනවා ස්වයංක්‍රීය කාලගුණ මධ්‍යස්ථානයක. රයිට්? එහෙනම් ඕනෑම දුරක සිට මේ කාලගුණ මධ්‍යස්ථානයේ ඉඳන් තොරතුරු අන්තර්ජාලය හරහා අපිට ලබා ගන්න ග්‍රහණය කර ගැනීමේ හැකියාව තියෙනවා. කම්කරු ශ්‍රමයක් අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් අර අපි දැක්ක සම්ප්‍රදායික කාලගුණ නිරීක්ෂණ මධ්‍යස්ථානය කරන තනකොළ කපල මනාව නඩත්තු කරන්න ඕනේ නේද දරුවනේ. ඉතින් මධ්‍යස්ථානය තුළ උපකරණ වල දෝෂ තියනවාද කියලා බලලා ඒවා නඩත්තු කරන්න ඕනේ. ඒ සඳහා කම්කරු ශ්‍රමයක් අවශ්‍ය වෙන්නේ නැහැ. මේ කටයුතු ස්වයංක්‍රීය කාලගුණ මධ්‍යස්ථානයක ස්වයංක්‍රීයව සිදුවෙන නිසා මේ සඳහා වෙනම වියදමක් ශ්‍රමයක් වැය කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ස්වයංක්‍රීයව කටයුතු සිදුවෙන නිසා කම්කරු ශ්‍රමයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම ඊතා දුෂ්කර පරිසරයක වුවද ස්ථානගත කරලා අවශ්‍ය දත්ත ලබා ගන්න පුළුවන්. ළඟා වෙන්න බැරි ඊ타මත් දුෂ්කර ස්ථානයක වුණත් අපිට මේ ඒ සඳහා සුදුසු ස්ථානයක දුෂ්කර ස්ථානයක වුණත් ළඟා වීමට හැකියාවක් නැති ඊ타මත් දුෂ්කර ස්ථානයක වුණත් මේ ස්වයංක්‍රීය කාලගුණ මධ්‍යස්ථාන ස්ථාපිත කරලා අපිට අවශ්‍ය දත්ත කාලගුණය පිළිබඳ තොරතුරු අවශ්‍ය දත්ත ලබා ගැනීමේ හැකියාව තියෙනවා දරුවනි. රයිට්? පැහැදිලි? ඊතා දුෂ්කර පරිසරකවද ස්ථානගත කර අවශ්‍ය දත්ත ලබාගත හැකියි. හරි. ඒ වගේම ඊළඟ කොටසෙන් අපි කතා කරන්නේ දරුවනේ මේ විවිධ ජෛව පද්ධති සඳහා කාලගුණ අනාවැකි හා තොරතුරු ඉදිරිපත් කිරීමේ වැදගත්කම. ස්වයංක්‍රීය කාලගුණ නිරීක්ෂණ මධ්‍යස්ථානයක් ගැන කතා කරා. මධ්‍යස්ථානයේ ප්‍රධාන අංග අඩංගු ප්‍රධාන අංග ඊට පස්සේ ඒ ප්‍රධාන සංවේදක සහිත උපකරණ ගැන කතා කරා අපි. ඊට පස්සේ අපි කතා කරා මේ ස්වයංක්‍රීය කාලගුණික මධ්‍යස්ථානයක් කොහොමද සාමාන්‍ය කාලගුණ මධ්‍යස්ථානයකින් වෙනස් වෙන්නේ, මොනවද මේ තුල තියෙන වාසි සම්බන්ධයෙන් කතා කරා දරුවනි. අපි දැන් ඊළඟට කතා කරන්න යන්නේ විවිධ ජෛව පද්ධති සඳහා මෙන්න මේ කාලගුණික අනාවැකි හා තොරතුරු ඉදිරිපත් කිරීමේ වැදගත්කම. විශේෂයෙන්ම කෘෂි කාර්මික ජෛව පද්ධති, දීවර හා ජල විද්‍යාව ආශ්‍රිත ජෛව පද්ධති, ඒ වගේම ආහාර තාක්ෂණය අදාළ ජෛව පද්ධති තියෙනවා දුවේ පුතේ. ඒ වගේම සත්ත්ව පාලනයට අදාළ ජෛව පද්ධති තියෙනවා. මෙන්න මේ විවිධ ජෛව පද්ධති සඳහා කොහොමද මේ කාලගුණික අනාවැකි වල වැදගත්කම කියන එක. එහෙනම් දුවේ පුතේ විවිධ ජෛව පද්ධති සඳහා කාලගුණක අනාවැකි හා තොරතුරු, කාලගුණික තොරතුරු සහ ඉදිරියේදී වෙන්න පුළුවන් අනාවැකියක් කියනවා. ඉදිරි අපි කියනවා හෙට දිනේ දහවල් කාලයේදී හෝ සවස් කාලයේදී හෝ අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති වෙන්න පුළුවන්. රයිට්? සුළඟේ වේගය පැයට කිලෝමීටර මෙන්න මෙච්චර ප්‍රමාණයක් කියලා එහෙනම් මේ සුළං පවතිනකොට දීවර කටයුතු නිරත වීමෙන් වළකින විදිහට ඒගොල්ලෝ ප්‍රකාශ ඉදිරිපත් කරනවා. කාලගුණක අනාවැකි ඒ වගේම කාලගුණක තොරතුරු සැපීම සිදු කරනවා. ඉතින් මේ අපි කතා කරන්න යන්නේ දුවේ පුතේ විවිධ ජෛව පද්ධති සඳහා මේ කාලගුණක අනාවැකි වගේම තොරතුරු ඉදිරිපත් කිරීමේ වැදගත්කම් සඳහන් කරන්න කියලා ව්‍යුහගත මාදිරියේ ප්‍රශ්නයක ඔබෙන් ඇහුවොත් පැකිලීමකින් තොරව ලියා ගන්න පුළුවන් හැකියාව තියෙන්න ඕනේ. පාඩම් කරලා මේ පාඩම ඉගෙනගෙන අවබෝධ කරගෙන ඔයා ඉන්න ඕනේ. හොඳයි දුවේ පුතේ. එහෙනම් දීවර හා ජල ජීවී ජෛව පද්ධති සඳහා වැදගත් වෙනවා. අපි දන්නවා විශේෂයෙන්ම දීවර කටයුතු වල නිරත වන දීවරයන්ට ඒගොල්ලෝ මේ සාමාන්‍ය බෝට්ටු අපි කියනවා දෛනිකව දවසේ මාළු අල්ලන්න යන දෛනිකව යන බෝට්ටු තියෙනවා. ලෝන් ලයින් වෙසල්ස් තියෙන දරුවනේ බහුදින දීවර යාත්‍රා. ඉතින් විශාල වියදමක් කරලා ඒකට විශාල වියදමක් කරලා මේ බෝට්ටුකට අවශ්‍ය කෑම යන අයට ස්කිපර් පදවන්නත් එක්ක කීප දෙනෙක් තව යනවා පන්න කරන කට්ටිය මාළු අල්ලන අය. ඉතින් මේ මාළු හරියට අයිස් කරලා නියම පසුවස්සුණු ක්‍රමවේද අනුගමනය කරලා ගොඩබිමට අරන් එන්න ඕනේ. එහෙම නැත්නම් එහෙම කරේ නැත්නම් නරක් වුණොත් මාළු ඒ මාළු වල හොඳ තත්ත්වයේ තිබුණ නැත්නම් අපිට විදේශීය වෙළඳ පොළට තියා දේශීය වෙළඳ පොළටවත් ඉදිරිපත් කරගන්න බැරි වෙනවා. ඉතින් මේ සඳහා යන මේ දීවරයන්ට විශේෂයෙන්ම බහුදින දීවර යාත්‍රාවල මසුන් මැරීම සඳහා යන අය සහ දෛනිකව දිනපතා මේ දවසේ බෝට්ටු කියලා කියනවා ගැඹුරු මුහුදේ මාළු අල්ලන්න යන දීවර ප්‍රජාව දැනුවත් කරනවා දරුවනේ. දීවර ප්‍රජාව දැනුවත් කරනවා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින්. අද දිනේ මෙන්න මේ ප්‍රදේශවල නැගෙනහිර ප්‍රදේශයේ දකුණු ප්‍රදේශයේ රයිට් කියලා ප්‍රදේශات එක්ක හරියටම දිනවකවානුත් එක්ක මේගොල්ලෝ කියනවා මෙහෙමයි මුහුදේ ඇති වෙන්න පුළුවන් සුළං තත්ත්ව මුහුද රළුයි නිසා දීවර ගමන් වලින් හැකිතාක් වැළකීලා ඉන්න අනුතුරුදායකයි ප්‍රවේශමෙන් මේ කටයුතු වල නිරත වෙන්න කියන එකත් අනිවාර්යයෙන්ම දැනුවත් කරනවා. එහෙනම් අපි දන්නවා විශේෂයෙන්ම දීවර හා ජලජීවී ජෛව පද්ධති ආශ්‍රිත කටයුතු සඳහා වැදගත් වේ. ජලජීවී ජෛව පද්ධති කියන දරුවනේ අපි දන්නවා ජලයේ ජීවීන් වගා කරනවා, මත්ස්‍යයන්, මත්ස්‍ය නොවන ජීවීන්,
ඒ වගේම ජලජ පැලෑටි විසිතුරු ජලජ පැලෑටි වගේම දරුවනේ ආහාරමය ජලජ පැලෑටිත් ජලය වගා කරනවා. විශේෂයෙන්ම මත්ස්‍යයන්ට අමතරව දරුවනේ ඉස්සන් ක්‍රස්ටේෂියාවන් නේද? පොකුරිස්සු වගේ සතුන් ඒ වගේම අපි අර කියපු විශේෂයෙන්ම ආහාරමය මසුන් විදිහට ලංකාවේ බහුලවම වගා කරනවා දරුවනේ. අපි දන්නවා තිලාපියා රෝහු කැටලා කියන මසුන් වගා කරනවා. ඒවා ඊට අමතරව මේ ජලජීවී වගා පද්ධති තුල අපි දන්නවා විසිතුරු මසුන් වගා කරනවා. අපනයන සඳහා වගේම දේශීය වෙළඳපොළෙත් අපනයන වෙළඳපොළ තුලත් ඊටාම ඉහළ ඉල්ලුමක් වෙන විසිතුරු මසුන් වගා කරනවා. ඉතින් ජලජීවී වගාව කියපුවම ජලය තුල ජීවීන් වගා කිරීම අපිට හඳුන්වන්න පුළුවන්. ඒ ආකාරයට මේ ජලය තුල මත්ස්‍යයින් වගේම මත්ස්‍ය නොවන ජීවීනුත් වගා කිරීම සිදු කරනවා පුතේ. අපි කියපු අර ඉස්සන් වගේ සත්තු, බෙල්ලන් වගේ සත්තු වගා කිරීම සිද්ධ කරනවා. රයිට්. හොඳයි. ඊට අමතරව ජලජ ජීවීන් විවිධ විසිතුරු ජලජ පැලෑටි වගේම ආහාරමය ජලජ පැලෑටිත් වගා කිරීම සිද්ධ වෙනවා ජලජීවී වගා පද්ධති තුල. එනම් මේ දීවර කර්මාන්තයට වගේම ජලජීවී වගා පද්ධති සඳහා දරුවනේ වැදගත් වෙනවා මේ කාලගුණික තොරතුරු. හොඳයි. එතකොට ඊළඟට දරුවනේ භෝග වගාවේදී විශේෂ පරිසර තත්ත්ව නිර්මාණය කර ගැනීමේදී භෝග වගා කටයුතු සඳහා අවශ්‍ය විශේෂ පරිසර තත්ත්ව නිර්මාණය කර ගැනීමේදී දරුවනේ විශේෂයෙන්ම මේ ජල පද්ධති කළමනාකරණය සඳහා ජල පද්ධති කළමනාකරණය කරගන්න. ඒ වගේම ජල සම්පාදන කටයුතු ආදීදී අපිට වැදගත් වෙනවා. ඉතින් අපිට වර්ෂාව ලැබෙනවා නම් ඔය මේ කාලගුණික තොරතුරු මත දැන් අද දවසේ අද හැන්දෑවේ වහිනවා නම් උදෑසන වහිනවා කියලා අපි දැනගත්තොත් එහෙම අපිට ජල සම්පාදනය කරන්න අවශ්‍ය නැහැ. මොකද වැස්ස මගින් ස්වභාවිකව ජලය ලැබෙන නිසා ජල සම්පාදනයේ වෙනත් ක්‍රමයක් මගින් අපිට ජල සම්පාදනය කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක නිසා විශේෂයෙන්ම ජල සම්පාදන කටයුතු සැලසුම් කිරීමේදී ජල සම්පාදන කටයුතු තීරණය කිරීමේදී භෝග වගාවේදී විශේෂ පරිසර තත්ත්ව නිර්මාණය කරගන්න අපිට වැදගත් වෙනවා මේ කාලගුණික තොරතුරු පිළිබඳ අනාවැකි සහ කාලගුණික තොරතුරු අපිට ඉදිරිපත් කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා. භෝග වගාවේදී විශේෂ පරිසර තත්ත්ව නිර්මාණය කර ගැනීමට වගේම දුවේ පුතේ මේ ජල පද්ධති කළමනාකරණය කරන්න අපිට විශේෂයෙන්ම ජල සම්පාදන කටු වගේ දේවල් වලදීත් වැදගත් වෙනවා අපිට. හොඳයි. ඒ වගේම දුවේ පුතේ පරිසර පද්ධති කළමනාකරණයේදී ස්වභාවික කාලගුණ විපත් පිළිබඳ ප්‍රජාව දැනුවත් කරන්න. අන්න බලන්න. මේ පරිසර පද්ධති කළමනාකරණයේදී දරුවනේ ස්වභාවික කාලගුණ විපත් සුලිසුලං නායෑම් ගංවතුර මෙවැනි තත්ත්වයන් අපේ ලංකාව තුළ බහුලව අහන්න තියෙන දකින්න තියෙන සිදුවීම්. පහුගිය කාලේ අපිට මතකයි නායෑම් නිසා විශාල ජනජීවිත ප්‍රමාණයක් අහිමි වුණා රටට. නේද? ඉතින් මේ විශේෂයෙන්ම නායෑම් සුලිසුලං මහා විශාල ප්‍රමාණයෙන් අපිට නැති වුණත් යම් ප්‍රමාණයක සුළං වල අධික සුළඟේ බලපෑම නිසා පහුගිය කාලේ නිවාස වලට වගේම දේපොළ වලට හානි සිදුවීම් වාර්තා වුණා. ඉතින් දුවේ පුතේ ඒකෙන් කතා කරන්නේ අපි කොටසෙන් පරිසර පද්ධති කළමනාකරණයේදී මේ පරිසර පද්ධති කළමනාකරණයේදී ස්වභාවික කාලගුණික විපත් ස්වභාවයෙන් ඇති වෙන්න පුළුවන් කාලගුණ විපත් කවුරුත් කරපු දේවල් නෙවෙයි. රයිට්. දැන් අපේ රටේ නම් සාමාන්‍ය භූකම්පන එහෙම අඩුයි භූකම්පන ඇති වෙන්නේ නැහැ. රයිට්. නේද? සුනාමියක් එකපාරක් ඇති වුණානේ එකපාරක් අපිට ඊට පස්සේ අපි ඒවට මුහුණ දුන්නේ නැහැ. ඉතින් මෙන්න මේ විවිධ හේතු බලපානවා විශේෂයෙන්ම ස්වභාවික කාලගුණික විපත් පිළිබඳ ප්‍රජාව දැනුවත් කිරීමට මේ කාලගුණික තොරතුරු සහ කාලගුණික අනාවැකි පුතේ වැදගත් වෙනවා. ඒ සම්බන්ධයෙන් කොට වැඩිදුර තොරතුරු පොත්පත් කියවලා තොරතුරු ලබා ගන්න පුළුවන්. රයිට්. එතකොට අවශ්‍ය නම් ඉතින් අපිට මේ අවශ්‍ය කරන ටික විභාගයට අවශ්‍ය කරන ටික මෙතන තියෙනවා. ඒ කරුණු ටික ප්‍රමාණවත්. ඒ වගේම ප්‍රජාව දැනුවත් කිරීමට වගේම ආපදා කළමනාකරණය කිරීම සඳහා වැදගත් වෙනවා. විශේෂයෙන්ම ආපදා තත්ත්වයක් ඇති වුනහම ඒ තත්ත්ව කළමනාකරන්න ආපදා තත්ත්වයක් ඇති වෙන්න කලින් ඒ තත්ත්ව කළමනාකරණය කරගන්න අපිට මේ කාලගුණික තොරතුරු වගේම කාලබෙග්ගුණක අනාවැකි පිළිබඳව තොරතුරු ලබා ගැනීම දැනුවත් වීම වැදගත් වෙනවා දරුවනේ. පෙර මේ ආපදා කළමනාකරණය දැන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන කියලා ලංකාවේ පිහිටලා තියෙනවා. ඒවා වගේ ගිහිල්ලා මේ ජනතාව දැනුවත් කරන විශේෂයෙන්ම නායම් සිදු වෙන්න පුළුවන් ස්ථාන ආපදා සිදු වෙන්න ගම් වතුර තත්ත්වවලට ලක් වෙන්න පුළුවන් ස්ථාන නේද? පහත් බිම් ආශ්‍රිතව ඉන්න අය අයින් කර ගන්නවා. මේ දැන් ජලාශවල වාන්දුරට විවෘත කරනවා. එතකොට පහත් බිම් ජලයෙන් යට වෙන්න පුළුවන්. ඒ නිසා ඒගොල්ලෝ වහාම අයින් වෙන්න කියලා මේ තොරතුරු දුන්නාට පස්සේ කට්ටියට ප්‍රකාශ නිකුත් කිරීම සිදු කරන විශේෂම ආපදා කළමනාකරණ ඒකකයක් පිහිටවල ඒ තුලින් මේ ජනතාව දැනුවත් කරනවා මේ දේශගුණික නැත්නම් කාලගුණික
ස්වභාවික කාලගුණික විපත් සම්බන්ධයෙන් විශේෂයෙන්ම අධික වර්ෂාපතන තත්ත්ව නිසා ඇති වෙන ගම් වතුර තත්ත්ව, නායෑම්, සුලිසුලං නේද, කුණාටු ඒ වගේ දේවල් වලින් ජනතාවට ආරක්ෂා වීම පෙර සූදානම් වීම සඳහා මේ තොරතුරු ඉතාමත්ම වැදගත් වෙනවා දුවේ පුතේ. හොඳයි පුතේ, ජෛව පද්ධති තාක්ෂණ වේදයේ විෂයට අදාළ පළවෙනි එකකේ 12 වෙනි ශ්‍රේණියට අදාළ පළවෙනි එකක ඔබත් සමග අපි සාකච්ඡා කළා. අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙන ඔබත් එක්ක දෙවන ඒකකයේ සමගින් සම්බන්ධ වෙන්න. ආයුබෝවන්.